හොඳයි දැන් අපි පටන් ගමු මේ ඊළඟ කරුණට යනවා අපි මේ දෘෂ්ටි රේඛාව line of sight right බලමු මේ මට්ටම් ගැනීමට අදාළ මේ පාරිභාෂික වචන ටික අපි සාකච්ඡා කරලා අවසන් කරමින් පවතින දරුවනේ ඊට පස්සේ අපිට කෙලින්ම අපි මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා ලෙවලින් පාර්ට් එක ආරම්භ කරලා තියෙන දරුවනේ right අපි බලමු විශේෂයෙන්ම මේ දෘෂ්ටි රේඛාව line of sight බලන්න මේ පොළොව මත උපකරණ ස්ථාපිත කරලා තියෙනවා දරුවනේ මට්ටම් උපකරණේ ලෙවල් උපකරණයේ තෙපාව මත ස්ථාවරව සවි කරලා මට්ටම් කරලා තියෙනවා දරුවනේ දුර දක්නේ නැත්තම් මේකේ විශේෂයෙන්ම right උපකරණයේ දුරේක්ෂය right බලන්න දෘෂ්ටි රේඛාව මේ උපකරණය තුලින් උපකරණය හරහා වැටලා තියෙන රේඛාව බලන්න දරුවනේ දෘෂ්ටි රේඛාව උපකරණයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා වැටි ඇති රේඛාව තමයි දරුවනේ දෘෂ්ටි රේඛාව කියන්නේ බලන්න මේ තියෙන දෘෂ්ටි රේඛාව උපකරණයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා ලෙවල් උපකරණයට මට්ටම් උපකරණයේ දෘෂ්ටි රේඛාව නැත්නම් line of sight දෘෂ්ටි රේඛාව බලන්න දුර දක්නේ කියන දුරේක්ෂය තියෙන දරුවනේ උපකරණේ දුරේක්ෂය තෙපාව මත සවි කරලා මට්ටම් කරලා තියෙන දරුවනේ තෙපාව මත ස්ථාවරව සවි කරලා උපකරණේ මට්ටම් කරන්න ඕනේ ලෙවල් උපකරණේ right ලෙවල් උපකරණේ මට්ටම් කරන්න ඕනේ දරුවනේ මේ තියෙන දෘෂ්ටි රේඛාව උපකරණයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා බලන දරුවනේ දෘෂ්ටි රේඛාව කියපුවාම මේ දෘෂ්ටි රේඛාව දරුවනේ උපකරණයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා වැටි ඇති රේඛාව තමයි දරුවනේ දෘෂ්ටි රේඛාව කියන්නේ. ඉතින් අපි දන්නවා දරුවනේ මට්ටම් ගැනීමේදී පාඨාංක ලබා ගන්නේ මේ රේඛාවට. ඊටාම වැදගත් කරුණ වෙන්නේ ඒකයි දරුවනේ. උපකරණයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා වැටලා තියෙන රේඛාව මේ බලන්නකෝ. උපකරණයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා වැටලා තියෙන රේඛාව මේ බලන්නකෝ මේ. මැද හරහා යන්න ඕනේ ඒක. right උපකරණයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා වැටලා තියෙන රේඛාව දරුවනේ උපකරණයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා වැටලා තියෙන රේඛාව තමයි දෘෂ්ටි රේඛාව කියන්නේ. ඉතින් දුවේ පුතේ මට්ටම් ගැනීමේදී මේ පාඨාංක ලබා ගන්න අපි මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකදී පාඨාංක ලබා ගන්න දරුවනේ මේ රේඛාවට තමයි අපි මට්ටම් ක්‍රියාවලියේදී පාඨාංක ලබා ගැනීම සිදු කරන්නේ. right හැරවුම් ලක්ෂ්‍ය අපි බලමු දරුවනේ හැරවුම් ලක්ෂ්‍ය නැත්නම් turning points කියන්නේ මොනවද කියලා turning points TP එකක් හැරවුම් ලක්ෂ්‍යයක් බලන්න උපකරණයේ එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට මාරු කිරීමේදී අලුතින් උපකරණයේ ස්ථානගත කළ පසු නැවත උපකරණයේ උස හොයා ගන්න ඕනේ දරුවනේ මේ බලන්න අපි බලමු right hari right සුපුරුදු අගේම ගමු දරුවනේ අපි MSL එක මූදු මට්ටමේ ඉඳන් මේ අපි උච්චත්වයේ දන්නා A කියන ලක්ෂ්‍යයට උස අපි 100 මීටර කියලා ගමු. මේ කැපිටල් A සහ සිම්පල් B කියන ලක්ෂ්‍ය දෙක අතර හරිමැද ස්ථානයක ලෙවල් උපකරණය ස්ථාපිත කරලා උපකරණයේ මට්ටම් කරලා ඉවර වෙලා ගන්න ඉස්සෙල්ලාම පාඨාංකය කියන්නේ අපි දැනටමත් උච්චත්වයේ දන්නා ලක්ෂ්‍යයක් මත උස දන්නා ලක්ෂ්‍යයක් මත මේ කැපිටල් A කියන තැන උස දන්නවා අපි. පොළොව මත පිහිටි කැපිටල් A කියන ස්ථානයේ මත උස දන්නවා දරුවනේ අපි. උස දැනටමත් දන්නා ලක්ෂ්‍යයක් මතදී ලබා ගන්නා රිටි පාඨාංකයට අපි කියනවා දරුවනේ එයාගේ BS පාඨාංකය. අපි පාඨාංකයේ මීටර 5යි කියලා ගමු. එතකොට උපකරණයේ උස දන්නවා දරුවනේ අපි මේ නිර්දේශිත මට්ටමේ ඉඳන් උපකරණයේ මධ්‍ය ලක්ෂ්‍යයට තියෙන උස තමයි උපකරණයේ උස HI කියලා කියන්නේ. අපිට පුළුවන් මේ පසු දර්ශන මිනුම් පාඨාංකයට BS පාඨාංකයට යාගේ මෙන්න මේ ස්ථානයේ උච්චත්ත මිනුම එකතු කරලා උපකරණයේ උස හොයා ගන්න පුළුවන් අපිට උපකරණයේ උස 105 මීටර කියලා ලැබෙනවා දරුවනේ. right ඊට පස්සේ අපි දැන් උපකරණයේ දුරේක්ෂක අංශක 180කින් කරකවලා ඉදිරියට හරවලා
මේ උස නොදන්නා B කියන ලක්ෂ්‍යය මත රිටි පාඨාංකයක් ලබා ගන්නවා දරුවනි. ඉදිරියෙන් තියෙන B කියන ලක්ෂ්‍යය මත රිටි පාඨාංකයක් ලබා ගන්නවා. අපි ඒක හිතමු 7m කියලා. රයිට්. එතකොට මේ ස්ථානයේ උස මේක යාගේ fs පාඨාංකයේ දරුවනි. මේක යාගේ fs පාඨාංකය. පෙරදර්ශන මිනුම. ඒ කියන්නේ උස නොදන්නා ලක්ෂ්‍යයකදී ලබා ගන්නා රිටි පාඨාංකය. ඒ වගේම උපකරණයේ වෙනත් ස්ථානයකට මාරු කරන්න කලින් ලබා ගන්න අවසන් පාඨාංකය. එයාගේ fs පාඨාංකය 7යි. එහෙනම් උපකරණයේ උසින් එයාගේ fs පාඨාංකය අඩු කරපුවාම B ස්ථානයේ උච්චත්වය ලැබෙනවා අපිට කීයද? 105න් 7ක් කියන්නේ දරුවනේ 5ක් ගියපුවාම 100යි. 6ක් ගියපුවාම 99යි. 7ක් ගියපුවාම 98යි මීටර. රයිට්. අපි දැන් අන්න උපකරණයේ වෙනත් ස්ථානයකට දැන් මාරු කරලා තියෙන්නේ. උපකරණයේ ස්ථානයේ මාරු කරපු ගමන් උපකරණයේ උස හොයා ගන්න ඕනේ. උපකරණයේ අලුත් ස්ථානයක තියෙන මේ උපකරණයේ ස්ථානයේ මාරු කරන්න කලින් මේ උපකරණයේ තිබ්බ තැන උපකරණයේ ස්ථානයේ උපකරණයේ වෙනත් ස්ථානයකට ගෙන යන්න කලින් ලබා ගන්න අවසන් පාඨාංකය තමයි යාගේ fs පාඨාංකය මේ තියෙන්නේ. ඒ කියන්නේ උස නොදන්නා ලක්ෂ්‍යයක් මත ලබාගත් රිටි පාඨාංකයේ පස්සෙන් උස හොයාගත්තේ මේ උපකරණයේ උසින් එයාගේ fs පාඨාංකය අඩු කරාට පස්සේනේ 98යි කියලා මෙතන උසාවේ. මෙන්න මේ සිම්පල් B කියන පොළොව මත පිහිටි ලක්ෂ්‍ය උච්චත්වය හොයාගත්තේ අපි. දැන් අපි උපකරණයේ අලුත් ස්ථානයක තියෙන්නේ. උපකරණයේ අලුත් ස්ථානයක තියෙන්නේ. අපි මෙතන x කියලා ගමු. උපකරණයේ y කියන ස්ථානයේ තියෙන්නේ. අලුත් ස්ථානයේදී උපකරණයේ උස හොයන්න ඕනේ. අලුත් ස්ථානයේදී උපකරණයේ උස හොයන්න නම් අපි කලින් fs පාඨාංකයේ ගත්ත තැනට අපි බලන්න කලින් fs පාඨාංකයේ ගත්ත තැනට මොකද්ද ගන්නෙ අපි? අලුත් ස්ථානයක උපකරණයේ ස්ථාපිත කරලා ඉවරලා ඉස්සෙල්ලාම ගන්න පාඨාංකය එයාගේ bs පාඨාංකය. රයිට්. අපි අලුත් ස්ථානයකට පාඨාංකයක් ගන්නවා එයාගේ bs පාඨාංකය. අපි ඒක 4 මීටර කියලා ගමු. මෙන්න බලන්න. උපකරණයේ අලුත් තැනකට ගෙනහිල්ලා උපකරණය ස්ථාපිත කරාට පස්සේ අපි එයාගේ bs පාඨාංකය ගන්නවා. bs පාඨාංකයක් ගන්නේ දැනටමත් උස දන්නා ලක්ෂයක් මත. මෙතන උස දන්නවා 98යි කියලා උස දන්නවා. එහෙනම් ඒ 98ට මේ bs පාඨාංකය එකතු කරනවා 4ක්. 98ට 4ක් එකතු කරපුවාම කීයද? 102යි මීටර. මෙතන HI උපකරණයේ උස 102යි මීටර. මෙන්න උච්චත්ත මිනුමට මෙතන bs පාඨාංකය එකතු කරපුවාම කොහොමද bs පාඨාංකයක් ගත්තේ? ඇයිද මේ පුතේ උපකරණයේ අලුත් තැනක ස්ථාපිත කරලා උපකරණයේ මට්ටම් කරලා ඉවරලා ගන්න මුල්ම පාඨාංකය තමයි bs පාඨාංකය. එහෙම නැත්නම් දැනටමත් උස දන්නා ලක්ෂයක් මත ලබා ගන්න රිටි පාඨාංකය. කලින් fs පාඨාංකයක් ගත්ත තැන තමයි bs පාඨාංකයක් ගන්න. එහෙනම් උපකරණයේ උස දන්නවා. උපකරණයේ උස හොයාගත්ත මේ 98ට bs පාඨාංකය එකතු කරලා උපකරණයේ උස හොයාගත්තා. නිකන් තව මිනුමක් අරන් බලමු. ඉදිරියෙන් c මත ගමු පාඨාංකයක්. උපකරණයේ දුරේක්ෂය අංශක 180න් කරකලා ඉස්සරහට හරවලා උපනිත තියලා උපනිත ගාමින් ඇස් තියලා බලනවා. ඉදිරියෙන් තියෙන මේ උස නොදන්නා ලක්ෂයක් මත රිටි පාඨාංකය ගන්නවා. ඒක අපි කිතමු අපිට 6m කියලා. එහෙනම් අපි දැන් මේ ස්ථානයේ උස හොයාගන්නේ කොහොමද? 102න් 6ක් අඩු කරමු. 102න් 6ක් අඩු කරමු. රයිට්. 102න් 6ක් අඩු කරන්න. 102න් 2ක් ගියපුවාම 100යි. එතකොට 100න් 4ක් ගියපුවාම 96යි නේ. මෙතන 96. උස 96 උච්චත්වය 96 මීටර කියලා අපිට බලන්න. එතකොට දැන් අපිට හොයාගන්න ඕනේ මොකද්ද? හැරුම් ලක්ෂයක්. බලන්නකෝ උපකරණයේ එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට මාරු කිරීමේදී බලන්න උපකරණයේ x ස්ථානයේ ඉඳන් y ස්ථානයට මාරු කරලා තියෙන දුවේ පුතේ. එහෙනම් උපකරණයේ එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට මාරු කිරීමේදී අලුතින් උපකරණයේ ස්ථානගත කළ පසු මෙන්න බලන්න දැන් y කියන ස්ථානයේ උපකරණයේ අලුතෙන් ස්ථානගත කරලා තියෙන්නේ. අලුතෙන් උපකරණයේ අලුත් ස්ථානයේ ස්ථානගත කළාට පස්සේ පුතේ උපකරණයේ වෙනත් ස්ථානයකට අරන් ගිහිල්ලා තැන මාරු කරලා අලුත් ස්ථානයක උපකරණයේ ස්ථාපිත කරාට පස්සේ දරුවනේ උපකරණයේ ස්ථාවරව සවිකල්ලා මට්ටම් කරාට පස්සේ අලුත් ස්ථානයේ ස්ථානගත කරාට පස්සේ නැවත උපකරණයේ උස හොයා ගන්න ඕනේ. උපකරණයේ උස හොයා ගන්න නම් මොකද කරන්නේ? අපි මේ අලුතෙන් ස්ථාපිත කරපු ස්ථානයේ ඉඳන් කලින් පෙර දැක්ම ලබාගත් තැනට පසු දැක්මක් ගන්න ඕනේ. bs පාඨාංකය උපකරණයේ අලුත් තැනකට අරන් ගිහිල්ලා ස්ථාපිත කරලා ඉවර වෙච්ච ගමන් මුලින්ම ගන්න පාඨාංකය තමයි
එයාගේ BS පාඨාංකය. එහෙනම් මේ BS පාඨාංකයක් ගන්න කලින් පසුදැක්මක් කලින් පෙරදැක්ම ගත්ත ස්ථානයට පසුදැක්මක් ගන්න. එහෙනම් මේ සඳහා නව ස්ථානයේ සිට අලුත් ස්ථානයේ ඉඳන් පෙරදැක්ම ලබාගත් ස්ථානයටම පසුදැක්මක් ගන්න ඕනේ. මේ බලන්න පෙරදැක්ම ලබාගත් තැනටම පසුදැක්මක් ලබා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට පුතේ මෙන්න මේ ආකාරයට බලන්න පෙරදැක්මක් සහ මේ පෙරදැක්මක් සහ පසුදැක්මක් මේ ආකාරයට පෙරදැක්මක් සහ පසුදැක්ම යන පාඨාංක දෙකක් ඇති ස්ථානයක් තමයි හැරුම් ලක්ෂයක් කියන්නේ. මේ බලන්න මෙතන එහෙනම් TP එකක් හැරුම් ලක්ෂයක්. ඇයි මේ බලන්න මේ පෙරදැක්මක් සහ පසුදැක්මක් කියන මෙතන මේ පසුදැක්මක් ගත්තානේ. මෙතන පසුදැක්ම මෙතන පෙරදැක්මක් මේ වන පෙරදැක්මක් පසුදැක්මක් කියන මේ විදිහට පෙරදැක්ම හා පසුදැක්ම යන පාඨාංක දෙකක් ඇති ලක්ෂ්‍ය තමයි දරුවනේ හැරුම් ලක්ෂ්‍ය විදිහට අපි හඳුන්වන්නේ. හැරුම් ලක්ෂ්‍ය විදිහට අපි හඳුන්වන්නේ. මම එතකොට ටර්නින් පොයින්ට් එකක් පහසුවෙන්ම අවබෝධ කරලා දෙන්න පුළුවන්. රයිට් ඔබට අවබෝධ කරලා දුන්නා. මේ බලන්න මේ රූපෙනුත් ඒකයි අපි පැහැදිලි කරලා දෙන්නේ. මේ බලන්න පළමු දෘෂ්ටි රේඛාව මේ බලන්න උපකරණයේ අපි හිතමු මේ අලුත් ස්ථානයක තියෙන්නේ. අපි කියමු උපකරණයේ අපි හිතමු x කියන ස්ථානයේ තියෙනවා. උපකරණයේ ස්ථාපිත කරලා ඉවර වෙලා ඉස්සෙල්ලාම ලබා ගන්න පාඨාංකය තමයි එයාගේ BS පාඨාංකය. මේ BS පාඨාංකය උපකරණයේ ස්ථාපිත කරලා උපකරණයේ මට්ටම් කරලා ඉවරලා ඉස්සෙල්ලාම ගන්න පාඨාංකය එයාගේ BS පාඨාංකය. නැත්නම් දැනටමත් උස දන්නා ලක්ෂයක් මතදී ලබා ගන්නා පාඨාංකය තමයි එයාගේ BS පාඨාංකය. MSL ඉඳන් මුහුදු මට්ටමේ ඉඳන් අපි මේ උස දන්නවා මෙතන අලුත් ස්ථානයේ මේ ස්ථානයේ උස අපි CI මීටර කියලා ගමු. කැපිටල් A මේ ස්ථානේ මේ දැනටමත් උස දන්නා ස්ථානයක්. මේක බෙන්ච්මාර්ක් එකක් දරුවනේ BM එකක්. රයිට් බංකු ලකුණක් කියන්නේ දැනටමත් උස දන්නා ස්ථානයක්. රයිට් අපි උස දන්නා ස්ථානයක් මතදී ලබා ගන්නා රිටි පාඨාංකය තමයි යාගේ BS පාඨාංකය. උපකරණයේ ස්ථාපිත කළා අලුත් ස්ථානයක උපකරණයේ මට්ටම් කරලා ඉවරලා ලබා ගන්නා පළවෙනි පාඨාංකය තමයි BS පාඨාංකය කියන්නේ. ඒ BS පාඨාංකය. ඊට පස්සේ අපි ඉදිරියෙන් තියෙන උස නොදන්නා ලක්ෂයක් මත රයිට් අපි එතකොට මෙතන මේ BS පාඨාංකයගේ 5m කියලා ගමු. අපේ සුපුරුදු උදාහරණේ. එහෙනම් මේ උච්චත්ත මිනුමට මේ කැපිටල් A කියන ස්ථානයේ බංකු ලකුණ මත තියෙන උච්චත්ත මිනුමට එයාගේ උස MSL එකේ ඉඳන් මුහුදු මට්ටමේ ඉඳන් මීටර 100යි. ඒ මීටර 100ට උච්චත්ත මිනුමට එයාගේ BS පාඨාංක එකතු කරපුවාම අපිට ලැබෙනවා මේ උපකරණයේ උස. ඒ කියන්නේ උපකරණයේ උස කියන්නේ අපි දන්නවා මේ නිර්දේශිත මට්ටමේ ඉඳන් උපකරණයේ මධ්‍ය ලක්ෂ්‍යයට තියෙන උස. රයිට් මෙතෙන්ට තියෙන උස තමයි උපකරණයේ උස කියලා කියන්නේ අපි. රයිට් එතකොට අපිට මෙතන 100යි මෙතන 5යි. ඒ කියන්නේ උච්චත්තයේ 100යි BS පාඨාංක එකතු කරපුවාම 105යි කියලා එනවා. රයිට් අපි ඊට පස්සේ උපකරණයේ දුරේක්ෂය අංශක 180කින් එහා පැත්තට කරකවලා දැනටමත් උස නොදන්නා ලක්ෂයක් මත පාඨාංකය ලබා ගන්නවා. උස නොදන්නා ලක්ෂයක් මත රිටි පාඨාංකය ලබා ගන්නවා. මේ උපකරණයේ වෙනත් ස්ථානයකට මාරු කරන්න කලින් ලෙවල් උපකරණයේ මට්ටම් උපකරණය වෙනත් ස්ථානයකට මාරු කරන්න කලින් ලබා ගන්න අවසන් පාඨාංකය තමයි යාගේ FS පාඨාංකය. නැත්තම් දැනටමත් උස නොදන්නා ස්ථානයක් මත දී ලබා ගන්නා රිටි පාඨාංකය උපකරණයේ මේ ලක්ෂ්‍ය දිහා බලලා රිට දිහා බලලා අපි 7 මීටර කියලා හිතමු. එහෙනම් අපිට මෙන්න මේ ස්ථානයේ උස හොයා ගන්න පුළුවන්. අපිට මෙන්න මේ ස්ථානයේ උස හොයා ගන්න පුළුවන් දරුවනේ. අපිට උපකරණයේ උසින් මෙන්න මේ FS පාඨාංකය අඩු කරපුවාම 105 මීටර වලින් 7ක් අඩු කරපුවාම අපිට ලැබෙන උත්තරේ C න් 5ක් ගියපාම 105න් 5ක් 100යි. තව දෙකක් ගියපාම 98යි නේ. 98 මීටර මේ ස්ථානයේ උස. දැන් මෙන්න උපකරණයේ අලුත් ස්ථානයකට ගෙනහිල්ලා අපි හිතමු y කියන ස්ථානයේ සිම්පල් y ස්ථානයට උපකරණය අරන් ගිහිල්ලා තියෙන්නේ. උපකරණයේ අලුත් ස්ථානයකට අරන් ගිහිල්ලා දරුවනේ අලුත් ස්ථානයේ මත උපකරණයේ ස්ථාවරව සවි කළා මට්ටම් කළා ඉවර වෙලා ඉස්සෙල්ලාම ලබා ගන්න පාඨාංකයේ BS පාඨාංකය ආගේ. ඒ කියන්නේ ඒ අලුතෙන් උපකරණයේ අලුත් ස්ථානයේදී අලුත් උපකරණයේ උස නැවතත් අපි හොයා ගන්න ඕනේ. එහෙනම් අලුත් ස්ථානයකට ගිහලා උපකරණයේ ස්ථාපිත කරලා ඉවරලා ඉස්සෙල්ලාම ලබා ගන්නවා
දැන් උස දන්නා ලක්ෂයක් මත රිටි පාඨාංකයන් BS පාඨාංකය කියන්නේ උපකරණයේ අලුත් තැනකට ගෙනහිල්ලා ඒ අලුත් තැන උපකරණයේ ස්ථාපිත කරලා මට්ටම් කරලා ඉවර වෙලා ලබා ගන්න පළමුවෙනි පාඨාංකය තමයි යාගේ BS පාඨාංකය දරුවනේ. පසුදර්ශන මිනුම් පාඨාංකය. පසුදර්ශන මිනුමක් ලබා ගන්නවා. හැබැයි ලබා ගන්නේ කලින් පෙරදැක්ම ලබා ගත්ත තැනටමයි. මෙන්න මේ ආකාරයට පෙරදැක්මක් සහ පසුදැක්මක් සහිත ස්ථානයක් තමයි අපි මොකවුද ටර්නින් පොයින්ට් එකක් TP එකක් කියලා අපි කියන්නේ. බලන්න මේ විදියට BS පාඨාංකයක් සහ FS පාඨාංකයක් සහිත ස්ථානයක් තමයි අපි කවුද හැරුම් ලක්ෂයක්. TP එකක් කියලා අපි හඳුන්වන්නේ. right මං හිතන්නේ පැහැදිලි ඔබට. එහෙනම් උපකරණයේ එක් ස්ථානයක ඉඳන් වෙනත් ස්ථානයකට මාරු කරනකොට දුවේ පුතේ අලුත් ස්ථානයේ උපකරණයේ අලුතෙන් ස්ථානගත කළාට පස්සේ නැවත උපකරණයේ උස හොයා ගන්න ඕනේ. ඉතින් මේ සඳහා නව ස්ථානයේ අලුත් ස්ථානයේ ඉඳලා කලින් මේ පෙරදැක්ම ලබාගත් ස්ථානයට පසුදැක්මක් ලබා ගන්න ඕනේ. මේ විදියට පෙරදැක්ම හා පසුදැක්ම තියෙන පාඨාංක දෙකක් තියෙන ස්ථානයක් ලක්ෂයක් තමයි හැරුම් ලක්ෂයක් කියලා හඳුන්වන්නේ. මේ බලන්න. මේ විදියට පෙරදැක්මක් සහ පසුදැක්මක් කියන පාඨාංක දෙකක් තියෙන ස්ථානයක් තමයි හැරුම් ලක්ෂයක් කියලා අපි හඳුන්වන්නේ. ටර්නින් පොයින්ට් එකක් කියලා හඳුන්වන්නේ. මේ තියෙන්නේ පළමු දෘෂ්ටි රේඛාව, මේ තියෙන්නේ දෙවෙනි දෘෂ්ටි රේඛාව දරුවනේ. අවකෘත මට්ටම නැත්නම් ඌනිත මට්ටම රිඩක්ස් ලෙවල් RL එකක්. අපි අවකෘත මට්ටමක් කියන්නේ මොකක්ද කියලා බලමු. මේ බලන්න. සියලුම ලක්ෂවල සිට සිරස් උස පොදු නිර්දේශිත මට්ටමකට සාපේක්ෂව දැක්වීමයි. right බලන්න. සියලුම ලක්ෂවල ඉඳන් සිරස් උස සියලුම ලක්ෂවල ඉඳන් තියෙන සිරස් උස පොදු නිර්දේශිත මට්ටමකට සාපේක්ෂව දැක්වීම තමයි අවකෘත මට්ටම නැත්නම් ඌනිත මට්ටම කියන්නේ. ඌනණය කරන ලද, ගණනය කරන ලද, අඩු කරන ලද උස ඌනන මට්ටමයි. බලමු පාත රූපේ B ඌනිත උස සොයන්න කියලා තියෙනවා බලමු අපි. බලන්න. සියලුම ලක්ෂවල ඉඳලා සියලුම ලක්ෂවල සිරස් උස පොදු නිර්දේශිත මට්ටමකට සාපේක්ෂව දැක්වීම ඌනණය කරන ලද, එහෙම නැත්නම් ගණනය කරන ලද, අඩු කරන ලද උස තමයි දරුවනේ අපි හඳුන්වන්නේ ඌනිත උස කියලා. B හිදී ඌනිත උස ගණනය කරලා තියෙන ආකාරය බලමු දරුවනේ අපි. BM එක බලන්න බංකු ලකුණ. BM එකක් නැත්නම් බංකු ලකුණක් කියන්නේ අපි දැනටමත් උස දන්නා ලක්ෂයක් දරුවනේ. අපි බංකු ලකුණකින් තමයි බිම්මැනුම් ක්‍රියාවලිය මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්නේ බංකු ලකුණකින්. එයාට බංකු ලකුණ කියනවා, පිල් ලකුණ කියනවා, බෙන්ච්මාර්ක් එක කියනවා, BM එක කියලා කියනවා. විවිධ නම් වලින් හඳුන්වන්නේ මේ පිල් ලකුණ. ඉතින් බලන්න මේ පිල් ලකුණ කැපිටල් A කියන ස්ථානයේ තියෙන පිල් ලකුණ. මෙන්න මේ කැපිටල් A ස්ථානයේ උස තියෙනවා දරුවනේ 532.18යි. යම් නිර්දේශිත මට්ටමකට සාපේක්ෂව රෙෆරන්ස් ලෙවල් එකකට නැත්නම් සමුද්දිත රාමුවකට සාපේක්ෂව දුවේ පුතේ සමුද්දිත රාමුවකට සාපේක්ෂව යම් නිර්දේශිත මට්ටමකට සාපේක්ෂව පුතේ මෙන්න මේ කැපිටල් A කියන ස්ථානයේ BM එක මත උස පොළොව මත පිහිටි මේ කැපිටල් A ස්ථානයේ උච්චත්වය යම් නිර්දේශිත මට්ටමකට සාපේක්ෂව උස 532.18යි. උපකරණයේ කැපිටල් A සහ කැපිටල් B කියන ලක්ෂ දෙක අතර ස්ථානයක ස්ථානගත කරලා උපකරණයේ මට්ටම් කරලා ලෙවල් කරලා ඉවරලා ඉස්සෙල්ලාම ලබා ගන්න පාඨාංකය තමයි අපි මේ පාඨාංකයට කියන්නේ එයාගේ BS පාඨාංකය කියලා. බැක් සයිඩ් එක පසුදර්ශන මිනුව පසුදැක්ම කියලාත් කියනවා. එතකොට උපකරණයේ දුරේක්ෂයෙන් බලනකොට අංශක 180කින් අනිත් පැත්තට කරකවලා දැනටමත් උස දන්නා ලක්ෂයක් මත ස්ථාපිත මට්ටම් යෂ්ටිය දිහා උපකරණයේ දුරේක්ෂයෙන් බලනකොට මේ යෂ්ටිය මත පාඨාංකය 2.485 මීටර කියලා ලැබෙනවා දරුවනේ. එයාගේ BS පාඨාංකය. එයාගේ පසුදර්ශන මිනුම් පාඨාංකයයි ඒ විදිහට ලැබෙන්නේ. එයාගේ පසුදර්ශන මිනුම් පාඨාංකයේ විදිහට ලැබෙනකොට right ඉදිරියෙන් තියෙන උස නොදන්නා ලක්ෂයක් මත මෙතන උච්චත්වය දන්නේ නැත.
උච්චත්තේ දන්නේ නැත මෙතන. උස නොදන්නා ලක්ෂයක් මතදී ලබා ගන්නා රිටි පාඨාංකයට කියන්නේ යාගේ FS පාඨාංකය ඉදිරි දැක්ම නැත්නම් ඉදිරි දර්ශනමින්ම ෆෝසයිට් එක කියලා. ඉතින් උපකරණයේ දුරේක්ෂය නැවතාංශක 180කින් කරකලා උපකරණයේ මට්ටම් කළා උපකරණයේ උදුරේක්ෂය නැවතාංශක 180කින් කරකලා ඉදිරියෙන් තියෙන උස නොදන්නා ලක්ෂයක් මත B කියන ලක්ෂය මත ස්ථාපිත රිටක් මත ලබා ගන්නා පාඨාංකය FS පාඨාංකයක්. එයා 1.49 කියලා තියෙන දරුවනේ. එතකොට අපිට මෙතනදී උපකරණයේ උස ඒහි උස උපකරණයේ උස නැත්නම් දෘෂ්ටි රේඛාවේ උස මෙතන ගණනය කරලා තියෙනවා. මේ බලන්න. A වල උස A වල උස මෙතන තියෙනවා 532.18 මීටර කියලා. A වල පාඨාංකය දී තියෙනවා. A වල ලබාගත් පාඨාංකයක BS පාඨාංකය. A වල පාඨාංකය නැත්නම් BS පාඨාංකය කියන්න පුළුවන් අපිට. BS 2.485 මීටර කියලා තියෙනවා. දෘෂ්ටි රේඛාවේ උස මෙන්න දෘෂ්ටි රේඛාවේ උස නිර්දේශිත මට්ටමේ ඉඳන් දෘෂ්ටි රේඛාවේ උස HI උපකරණයේ උස කියන්නේ එයාට ඒක කොහොමද හොයන්නේ මේ ඒ ස්ථානයේ ඒහි උසට එකතු කරනවා ඒ කියන්නේ 532.18ට එකතු කරනවා මෙයාගේ BS පාඨාංකය කීයද 2.485ක් මෙන්න දෘෂ්ටි රේඛාවේ උස එනවා 534.6 534.65 මීටර 534.65 මීටර බීහි පාඨාංකය කියන්නේ දරුවනේ මේ බලන්න බීහි පාඨාංකය කියන්නේ බීහි රිටි පාඨාංකය ඒ කියන්නේ දැනටමත් උස නොදන්නා ලක්ෂ්‍ය මත B වල උස දන්නේ බීහි පාඨාංකය කියන්නේ දැනටමත් උස නොදන්නා ලක්ෂ්‍ය මතදී ලබා ගන්නා පාඨාංකය ඉදිරියෙන් ස්ථාපිත යෂ්ටිය මත ලබා ගන්නා පාඨාංකය තමයි 1.49 1.49 හරි බීහි ඌනිත උස ඌනනය කරන ලද ගණනය කරන ලද උස කොහොමද ගණනය කරන්නේ B වල ඌනිත උස මේ අපි දෘෂ්ටි රේඛාවේ උසින් උපකරණයේ උසින් අඩු කරනවා එයාගේ මෙන්න මේ FS පාඨාංකය කීයද මේ බලන්න උපකරණයේ උස 534.665 එයාගේ FS පාඨාංකය අඩු කරනවා ඒ කියන්නේ උපකරණයේ උසින් අඩු කරනවා ඉදිරි දර්ශන මිනුම් පාඨාංකය 1.49ක් මෙන්න B වල ඌනිත උස ලැබෙනවා 533.175 right නැග්මක් මේ දරුවනේ තියෙන මෙතන 532.1.8යි තිබ්බේ මෙතන 533. බලන්න 1.75ක් නැග්මක් නේ නැග්මක්ද බැස්මක්ද නැග්මක් නේ right බලන්න උස වැඩිවීමක් නැග්මක් තියෙන්නේ මෙන්න ඌනිත උස උණනය කරන ලද ගණනය කරන ලද උස ඔන්න ගාන හදා ගන්න පුළුවන් දරුවනේ ඊ타මත්ම පැහැදිලි ඕකයි දුවේ පුතේ කියන්නේ ක්‍රමානුකූලව මේ වැඩ කටයුතු ටික අපි කරන් ආවොත් මෙන්න දැන් බලන්න කියන්නේ බිම්බෙනීම අමාරුද කියලා ක්‍රමානුකූලව ලෙවලින් එකක් කරන හැටි යන්නේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය අමාරුද කියන්නේ පුතේ ලෙවලින් අමාරුයි කියන්නේ කවුද ඉතින් බලන්න මේ ආකාරයට ඔබ ක්‍රමානුකූලව ලෙවලින් එක කරගෙන ගියොත් අපිත් එක්ක මේ විදියට ක්‍රමානුකූලව ලෙවලින් එක කරගෙන ගියොත් දුවේ පුතේ ඔබට මේකේ ඇති දෙයක් නෑ ඊටාම් පහසුවෙන් මේක කරන්න පුළුවන් ඉතින් අන්න ඒකයි දරුවනේ ක්‍රමානුකූලව මේ දේවල් අධ්‍යයනය කරන්න ඕනේ ක්‍රමානුකූලවේ වචන ඒ සඳහා භාවිතා කරන වචන පිළිබඳ මනා අවබෝධයක් තියෙන්න ඕනේ වේල පහින්ගේ පාරිභාෂික වචන ටික කරන්නේ දරුවනේ ඒ පිළිබඳ අවබෝධයක් ගන්න. ඉතින් මේ විදිහට ක්‍රමානුකූලව අපි වැඩ ටික කරන් යනකොට අපිට විභාග ප්‍රශ්න වේවා ආදර්ශ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න වේවා අනුමාන ප්‍රශ්න පත්‍ර වේවා දරුවනේ ඕනම ප්‍රශ්නයක් අපිට කිසිම පැකිලීමකින් තොරව අවබෝධ කරගන්න පුළුවන් හොඳට ගණන් හදන්න පුළුවන්. ඉතින් ගණන් හොඳට හදන්න නම් අපිට අවශ්‍ය වෙන්නේ දුවේ පුතේ අවබෝධය. අපිට ගණන් හොඳට හදන්න නම් මොකද දුවේ පුතේ අවශ්‍ය වෙන්නේ? අපිට පැහැදිලි අවබෝධයක් අවශ්‍ය වෙනවා දුවේ පුතේ ගණන් නිවැරදිව හදන්න මේ දේවල් කරන්න. ඉතින් මේ අවබෝධය සඳහා මේ දේවල් ක්‍රමානුකූලව මුල ඉඳන් හරියට අධ්‍යයනය කරන් ප්‍රැක්ටිස් කරගෙන මතක තියාගෙන අවබෝධයෙන් කරොත් දුවේ පුතේ අපිට මේක වරදින්නේ නැහැ. අනිවාර්යයෙන්ම අපිට මේ වැඩේ සාර්ථකව කරගැනීමේ හැකියාව ලැබෙනවා. right මං හිතන්නේ ගාන හදාගත්ත හරි හැමෝම අපි යනවා ඊළඟට උපකරණයේ උස height of the instrument උපකරණයේ උස හොයන්න යන්නේ අපි උපකරණයේ උස කියන්නේ මොකක්ද කියන එක බලන්න යන්නේ
නිර්දේශිත මට්ටමේ ඉඳලා නිර්දේශිත මට්ටමේ ඉඳන් කවුද මේ නිර්දේශිත මට්ටම? කවුද මේ නිර්දේශිත මට්ටම දරුවනේ? මේ නිර්දේශිත මට්ටම තමයි MSL එක. නිර්දේශිත මට්ටමේ ඉඳලා මේ නිර්දේශිත මට්ටම තමයි දරුවනේ MSL එක. බලන්න මේ නිර්දේශිත මට්ටමේ ඉඳන් නිර්දේශිත මට්ටමේ ඉඳන් බලන්න මෙන්න මේ පොළොව මත පිහිටි ලක්ෂයක් කැපිටල් A කියන ලක්ෂයක් බංකු ලකුණක් බෙන්ච්මාර්ක් එකට තියෙන උස සුපුරුදු උදාහරණයේ උස මීටර 100යි නිර්දේශිත මට්ටමේ ඉඳන් මේ කැපිටල් A සහ B කියලා ලක්ෂ දෙකක් පොළොව මත පිහිටි ඒ ලක්ෂ දෙක අතර හරි මැද ස්ථානයක මට්ටම් උපකරණය බලන්න ස්ථාපිත කරලා තියෙනවා. මට්ටම් උපකරණය තෙපා මත ස්ථාපිත කරලා තියෙන දරුවනේ. right. එතකොට බලන්නකෝ අපි මට්ටම් උපකරණය තෙපා මත ස්ථාපිත කරලා මට්ටම් උපකරණය මට්ටම් කරලා ඉවරලා ගන්න ඉස්සෙල්ලාම පාඨාංකය තමයි දරුවනේ. ගන්න ඉස්සෙල්ලාම පාඨාංකය තමයි එයාගේ BS පාඨාංකය. අපි ඉස්සෙල්ලාම ගන්න පාඨාංකය තමයි බලන්න මෙන්න යාගේ BS පාඨාංකය. මෙයා BS පසුදර්ශන මිනිම බැක් සයිට් එකක් ගන්න. අපි ඒක සුපුරුදු පරිදි 5 මීටර කියලා දානවා. right. බලන්නකො. එතකොට එහෙනම් උපකරණයේ උස කියන්නේ height of the instrument. උපකරණයේ උස කියන්නේ නිර්දේශිත මට්ටමේ ඉඳන් මෙන්න නිර්දේශිත මට්ටම. නිර්දේශිත මට්ටමේ සිට උපකරණයේ මධ්‍ය රේඛාවට මෙන්න උපකරණයේ මධ්‍ය රේඛාව. right. නිර්දේශිත මට්ටමේ ඉඳලා මේ නිර්දේශිත මට්ටමේ ඉඳන් උපකරණයේ මධ්‍ය රේඛාවට බලන්න දරුවනේ නිර්දේශිත මට්ටමේ සිට උපකරණයේ මධ්‍ය රේඛාව මෙන්න මධ්‍ය රේඛාවට උස සෙවීමෙන් ගණනය කරගනු ලැබේ. right. එහෙනම් බලන්න මට්ටම් උපකරණයක් පිහිට වූ පසු උපකරණයේ තුලින් පෙනෙන තිරස්තලයට මේ බල උපකරණයේ තුලින් පෙනෙන තිරස්තලයේ මේ බලන්නකො. උපකරණයේ තුලින් පෙනෙන මෙන්න මේ තිරස්තලයට මේ බලන්න උපකරණයේ තුලින් පේන තිරස්තලයේ මේකනේ දරුවනේ. මේ උපකරණයේ තුලින් පෙනෙන තිරස්තලය මෙන්න මේ මට්ටම් උපකරණයක් පිහිටෙව්වට පස්සේ දුවේ පුතේ මට්ටම් උපකරණයක් පිහිටෙව්වට පස්සේ උපකරණයේ තුලින් පෙනෙන තිරස්තලයට මේ බලන්න මෙන්න මේ තිරස්තලයට මෙන්න මේ නිර්දේශිත මට්ටමේ ඉඳලා නිර්දේශිත මට්ටමේ ඉඳන් තියෙන උස නිර්දේශිත මට්ටමේ ඉඳන් මෙතෙන්ට තියෙන උස තමයි උපකරණයේ උස නැත්තම් උපකරණ මට්ටම කියලා හඳුන්වන්නේ. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට අපි දන්නවා උස මෙතන ඉඳන් මෙතෙන්ට උස ඒ ස්ථානයේ උස මීටර 100යි. මේ ලක්ෂයේ උච්චත්ත මිනුමට එකතු කරනවා. උච්චත්ත මිනුමට අපි එකතු කරනවා එයාගේ BS පාඨාංකය. උච්චත්ත මිනුම 100යි මීටර. දන්න BS පාඨාංකයේ 5යි මීටර. මෙන්න 105යි මීටර කියලා අපි එකට හොයාගන්න පුළුවන්. එහෙනම් උපකරණයේ උස හොයාගන්නේ මේ උච්චත්ත මිනුමට මෙන්න මේ BS පාඨාංකය එකතු කරනවා. right. පැහැදිලිද දුවේ පුතේ නේ? හරි. අපි යනවා ඉදිරියට. සමාන්තරණ රේඛාව line of collimation සමාන්තරණ රේඛාව බලන්න මට්ටම් උපකරණයේ සිරස් සහ තිරස්කෙදි ඡේදනය වන ස්ථානයේ මට්ටම් උපකරණයේ සමාන්තරණ රේඛාව මට්ටම් උපකරණයේ right සිරස් සහ තිරස්කෙදි right බලන්න මට්ටම් උපකරණයෙහි සිරස් හා තිරස්කෙදි ඡේදනය වන ස්ථානය හා අවනතේ ප්‍රකාශ කේන්ද්‍රයේ යාවන රේඛාව තමයි දරුවනේ සමාන්තරණ රේඛාව කියන්නේ. දැන් අපි ගත්තාම උපනිත වස්තුව දැන් අපි වස්තුවට ආසන්න අපි දන්නවා දැන් අපි ඇස අසල තියෙන්නේ අපි දන්නවා මොකද්ද උපනිත ඇස අසල අපි බලන කොටස දුරේක්ෂය. ඉතින් අවනත ඉදිරියෙන් තියෙන අවනත අපි දන්නවා වස්තුවට සමීපයෙන් තියෙන අවනත. එතකොට මට්ටම් උපකරණයේ සිරස්
මට්ටම් උපකරණයේ සිරස් හා තිරස්කෙදි ඡේදනය වන ස්ථානය හා අවනතේ ප්‍රකාශ කේන්ද්‍රයේ යාවන රේඛාව තමයි දරුවනේ සමාන්තර රේඛාව කියලා කියන්නේ. ලියාගන්න දුවේ පුතේ. මට්ටම් උපකරණයේ සිරස් හා තිරස්කෙදි මට්ටම් උපකරණයේ සිරස් හා තිරස්කෙදි මට්ටම් උපකරණයේ සිරස් හා තිරස්කෙදි ඡේදනය වන ස්ථානය හා අවනතේ ප්‍රකාශ කේන්ද්‍රය යාවන රේඛාව තමයි දරුවනේ සමාන්තර රේඛාව කියලා අපි හඳුන්වන්නේ. සමාන්තර රේඛාව කියලා අපි හඳුන්වන්නේ දුවේ පුතේ. හොඳයි දුවේ පුතේ අපි බලමු දැන් ඊළඟට මට්ටම් ගැනීමේ ක්‍රියාවලියට අපි යන්නේ. රයිට් අපි ආරම්භ කරමු මට්ටම් ගැනීමට යමු. රයිට්. ඔන්න දරුවනේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියට අපි ඇවිල්ලා ඉන්නේ. රයිට්. මෙතන සිට අපි බලමු කොහොමද මට්ටම් ගැනීම ක්‍රියාවලිය සිදු වෙන්නේ මොනවද මට්ටම් ගැනීමේ ක්‍රියාවලියදී මේ භාවිත වන ක්‍රම ටික කියලා එක සම්බන්ධයෙන් අපි ඔබත් එක්ක විස්තරාත්මකව කතා කරනවා දරුවනේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය. හොඳයි දරුවනේ බලමු. හරි. එතකොට මට්ටම් ගැනීමේ විවිධ ක්‍රම පවතිනවා දරුවනේ. මට්ටම් ගැනීමේ විවිධ ක්‍රම පවතිනවා. ඉතින් මේ මට්ටම් ගැනීමේ අරමුණු අනුව මේ සඳහා භාවිතා කරන ක්‍රමයේ වෙනස් වෙන්න පුළුවන් දරුවනේ. මට්ටම් ගැනීමේ විවිධ ක්‍රම තියෙනවා. මට්ටම් ගැනීමේ විවිධ ක්‍රම තියෙනවා දරුවනේ. ඉතින් මේ සඳහා භාවිතා වන අරමුණ අනුව මට්ටම් ගැනීමේ ක්‍රියාවලියදී මේ සඳහා අපි භාවිතා වන අරමුණ අනුව මේ ක්‍රියාවලිය වෙනස් වෙන්න පුළුවන් දරුවනේ. විවිධ මට්ටම් ගැනීමේ විවිධ ක්‍රම තියෙනවා. ඉතින් මට්ටම් ගැනීමේ අරමුණු අනුව ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එකක් තියෙනවා දරුවනේ අවකල මට්ටම් ගැනීම. අවකල මට්ටම් ගැනීම තියෙනවා දරුවනේ අපි කියනවා ඩිෆරන්ටියල් ලෙවලින්. ලක්ෂ දෙකක් අතර උච්චත්ව වෙනස සෙවීම දැන් අපි ගානක් කියම හැදුවේ. එවැනි ආකාරයේ මට්ටම් ගැනීම තියෙනවා අපි ඒකට කියනවා අවකල මට්ටම් ගැනීම කියලා. ඒ වගේම පැතිකඩ මට්ටම් ගැනීම තියෙනවා දරුවනේ පෘථිවි පැතිකඩ ප්‍රස්ථාරගත කිරීම සිදු කරන පැතිකඩ මට්ටම් ගැනීම තියෙනවා දරුවනේ. පැතිකඩ මට්ටම් ගැනීම තියෙනවා. ඊළඟට තියෙනවා දරුවනේ භූමිතික මට්ටම් ගැනීම. රයිට්. භූමිතික මට්ටම් ගැනීම තියෙනවා දරුවනේ. රයිට්. තවත් මට්ටම් ගැනීමේ ආකාරයක් විදිහට අපිට භූමිතික මට්ටම් ගැනීම තියෙනවා. මේක ප්‍රොෆයිල් ලෙවලින් මේක ටොපෝග්‍රැෆික් ලෙවලින් නැත්නම් භූමිතික මට්ටම් ගැනීමට අපි කියනවා ට්‍රොෆෝග්‍රැෆික් ලෙවලින් කියලා. ටොපෝග්‍රැෆික් ලෙවලින් කියලා කියනවා. රයිට්. හරි. ඉතින් මෙන්න මේ ආකාර තුනම අවස්ථානුකූල දරුවනේ මේ ක්‍රම තුන යොදා ගන්නවා. ඉතින් ඔබෙන් විභාගයට ඇහුවොත් මට්ටම් ගැනීමේ විවිධ ක්‍රම පවතිනවා. හින්ට් එකක් විදිහට ව්‍යුහගත ප්‍රශ්නයකට ඔබෙන් ඇහුවොත් මට්ටම් ගැනීමේ විවිධ ක්‍රම පවතී. ඉතින් අපෙන් ඇහුවොත් මේ විවිධ ක්‍රම පවතී. මට්ටම් ගැනීමේ අරමුණු අනුව ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. මට්ටම් ගැනීමේදී භාවිතා වන මේ විවිධ ක්‍රම තුනක් සඳහන් කරන්න කියලා. එහෙනම් ඔබට යම්ට අවකල මට්ටම් ගැනීම, ඩිෆරන්ටියල් ලෙවලින්, පැතිකඩ මට්ටම් ගැනීම, ප්‍රොෆයිල් ලෙවලින්, ප්‍රොෆයිල් ග්‍රාෆ් එකක් ඇඳීම සිදු කරන්න පුතේ මේකේ. පැතිකඩ මට්ටම් ගැනීමේදී ඒ වගේම භූමිතික මට්ටම් ගැනීම ට්‍රොෆෝග්‍රැෆික් ලෙවලින් භූමිතික මට්ටම් ගැනීම මේකෙදි සඳහන් කරන්න පුළුවන් දරුවනේ. රයිට්. හරි. එහෙනම් බලමු දරුවනේ අපි ක්‍රමානුකූලව. බලමු අවකල මට්ටම් ගැනීමේදී මොකද වෙන්නේ කියලා. ඩිෆරන්ටියල් ලෙවලින් එක මේ උච්චත්ව වෙනසක් සෙවීම ලක්ෂ දෙකක් අතර මෙතෙක් අපි ඔයගොල්ලන්ට පෙන්වුවේ අර ලක්ෂ දෙකක් x සහ y කියලා ලක්ෂ දෙකක් ඇදලා ඒ ලක්ෂ දෙක අතර අපි උච්චත්ව වෙනස ගණනය කිරීමක් කරා දරුවනේ. ඩිෆරන්ටියල් ලෙවලින් එකක් අපි කරා. ඩිෆරන්ටියල් ලෙවලින් එකක් නැත්නම් අවකල මට්ටම් ගැනීමක් තමයි දරුවනේ අපි කරේ දැක්කනේ. අර ඌනනේ කරා b ලක්ෂයේ උස අපි ඌනනේ කරා b ලක්ෂයේ උස හෙව්වා. ඉතින් අවකල මට්ටම් ගැනීම කියලා කියන්නේ ලක්ෂ දෙකක් අතර උච්චත්ව වෙනස සෙවීම. ලක්ෂ දෙකක් අතර උච්චත්ව වෙනස සෙවීම. රයිට්. අපි අර කලින් හදපු ගණන් වල එහෙමනේ කරේ දරුවනේ. ලක්ෂ දෙකක් අතර උච්චත්ව වෙනස ගණනය කරලා ලක්ෂ දෙක අතර උච්චත්ව වෙනස 2යි කියලා අපි ගණනය කරේ. ඉතින් ඒක ඩිෆරන්ටියල් ලෙවලින් එකක්. නැත්නම් අපි ඒකට කියන අවකල මට්ටම් ගැනීමක් කියලා දරුවනේ. ඉතින් අවකල මට්ටම් ගැනීමක් කියලා හඳුන්වන්නේ දුවේ පුතේ අපි මේ අවකල මට්ටම් ගැනීම කියලා කියන්නේ විශේෂයෙන්ම දුවේ පුතේ බලන්න මේ ලක්ෂ දෙකක් අතර උච්චත්ව වෙනස සෙවීම. ඉතින් මට්ටම් ගත යුතු ස්ථාන දෙක අතර දුර අනුව අවකල මට්ටම් ගැනීම නැවතාකාර දෙකයි පුතේ. සරල මට්ටම් ගැනීම සහ පරික්‍රමණ මට්ටම් ගැනීම. මරුනේ බලන්න. රයිට්. අවකල මට්ටම් ගැනීම කියලා කියන්නේ ලක්ෂ දෙකක් අතර උච්චත්වය වෙනස සෙවීම. ඒක තමයි දැන් අපි අර ගානකෙදිත් කරේ ඒකයි මේ බලන්න. ගානේදී මේ බලන්න. මෙතන උච්චත්වය දන්නවා බලන්න මෙතන උච්චත්වය මේ
මෙතන උච්චත්වය අපි හොයාගත්තනේ මේ උච්චත්වය හොයාගත්තනේ. එතකොට බලන්නකො මේ මෙතන උච්චත්වයයි මෙතන උච්චත්වය අතර වෙනස් හොයන්න පුළුවන් අපිට මේ දෙක අඩු කරලා. මේ දෙක මේ අගයෙන් මේ අගයන් දෙක අඩු කරලා අපිට උච්චත්ව වෙනස් හොයන්න පුළුවන් ඒ ලක්ෂ්‍ය දෙක අතර. A ලක්ෂ්‍ය සහ B ලක්ෂ්‍ය අතර උසේ වෙනස අපිට හොයන්න පුළුවන් දරුවනේ. රයිට්? එහෙම හොයන්න පුළුවන්. ඉතින් ඒ වාගේ ඒක තමයි විශේෂයෙන්ම මේ අවකල මට්ටම් ගැනීම කියන්නේ. මොකද්ද? ලක්ෂ්‍ය දෙකක් අතර උච්චත්ව වෙනස සෙවීම. ඉතින් මට්ටම් ගන්න ඕන ස්ථාන දෙක අතර දුර අනුව අපිට මට්ටම් භූමියේ මට්ටම් ගන්න ඕන ස්ථාන දෙක අතර දුර අනුව මේ බලන්න දැන් භූමියේ පිහිටි ලක්ෂ්‍ය දෙකක් කැපිටල් A සහ කැපිටල් B මෙන්න මේ ලක්ෂ්‍ය දෙක අතර දුර අනුව රයිට් හැම වෙලාවෙම ලක්ෂ්‍ය දෙකක් අතර දුර කියන්නේ එම ලක්ෂ්‍ය දෙක අතර තිරස් රේඛාවක් දිගේ මනින ලද දුරටනේ තිරස් දුර හැම වෙලාවෙම ලක්ෂ්‍ය දෙකක් අතර දුර කියන්නේ එම ලක්ෂ්‍ය දෙක අතර තිරස් රේඛාවක් දිගේ මන් ලබන දුරනේ නේද? ඉතින් මෙන්න මේ විශේෂයෙන්ම ලක්ෂ්‍ය දෙකක් අතර උච්චත්ව වෙනස සෙවීම තමයි අවකල මට්ටම් ගැනීමේදී සිදු කරන්නේ. ඉතින් මේ මට්ටම් ගත යුතු ස්ථාන දෙක අතර තියෙන දුර අනුව මේ දුර අනුව අපිට අවකල මට්ටම් ගැනීම නැවත ආකාර දෙකකට බෙදෙනවා දරුවනේ. එකක් තමයි සරල මට්ටම් ගැනීම, අනිත් එක තමයි පරික්‍රමණ මට්ටම් ගැනීම. සරල මට්ටම් ගැනීම සහ පරික්‍රමණ මට්ටම් ගැනීම. ඉතින් දරුවනේ සරල මට්ටම් ගැනීමක් බලමු. අපි මෙතන තියෙනවා මේ සරල මට්ටම් ගැනීමක්. සරල මට්ටම් ගැනීමේදී මට්ටම් ගැනීමට තියෙන ස්ථාන දෙක අතර ආසන්නයේ ඇති විට මේ ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන්. බලන්න මට්ටම් ගැනීමට අවශ්‍ය ස්ථාන දෙක ආසන්නයේ තියෙනකොට මේ බලන්න. ස්ථාන දෙක කිට්ටුවෙන් ළඟින් තියෙනකොට බලන්නකෝ මේ A හා B අතර උසෙහි වෙනස මේ බලන්න. A හා B අතර උසෙහි වෙනස මේ බලන්න. කැපිටල් A කියන ස්ථානයේ භූමිය කැපිටල් A කියන ස්ථානයේ මේ බලන්න කැපිටල් B කියන ස්ථානයේ. එතකොට බලන්න මෙන්න මේ ස්ථානයේ අතර උස මේ බලන්න. කියන්නේ සරල මට්ටම් ගැනීමට තියෙන විශේෂයෙන් මේ ක්‍රමය යොදාගන්නේ මට්ටම් ගැනීමට තියෙන ස්ථාන දෙක ආසන්නයේ තියෙන විට තමයි මේක භාවිතා කරන්න පුළුවන්. දෘෂ්ටි රේඛාවට සාපේක්ෂව මේ බලන්න මේක දෘෂ්ටි රේඛාව. මේ බලන්න දෘෂ්ටි රේඛාවට සාපේක්ෂව කැපිටල් A හා කැපිටල් බලන්න කැපිටල් B අතර මට්ටම් වෙනස බලන්න කැපිටල් A හා කැපිටල් B අතර මට්ටම් වෙනස බලන්නකො මේ x - y මේ බලන්න x ඍණ y මේ එතකොට මේ බලන්න කැපිටල් A හා B අතර උසෙහි වෙනස බලන්නකො දෘෂ්ටි රේඛාවට සාපේක්ෂව කැපිටල් A හා කැපිටල් B අතර මට්ටම් වෙනස සමානයි. මට්ටම් වෙනස බලන්නකො ලෙවල් එකේ වෙනස බලන්නකො x - y මේ බලන්න x - y මගින් අපිට ඒක හොයාගන්න පුළුවන්. ඒතර කැපිටල් A සහ B අතර උසෙහි වෙනස තමයි මෙතන කැපිටල් මේ බලන්න මේ කැපිටල් A සහ B අතර උසෙහි වෙනස. රයිට් රූපය අද ගන්න දරුවනේ. බලන්න දරුවනේ තාම පැහැදිලි ඔබට දෘෂ්ටි රේඛාව මේ මෙන්න මේ දෘෂ්ටි රේඛාවට සාපේක්ෂව කැපිටල් A හා B අතර මට්ටම් වෙනස. බලන්න x මෙතන බලන්නකො දෘෂ්ටි රේඛාවට x - y විශේෂයෙන්ම මේ සරල මට්ටම් ගැනීමට තියෙන ස්ථාන දෙක ආසන්නයේ තියෙනකොට තමයි මේ ක්‍රමේ භාවිතා කරන්නේ. දෘෂ්ටි රේඛාවට සාපේක්ෂව කැපිටල් A සහ B අතර මට්ටම් වෙනස දරුවනේ x මෙතන බලන්න මේ x - y. හඳගන්න. පරික්‍රමණ මට්ටම් ගැනීම බලමු. පරික්‍රමණයක් කියන්නේ අනුයාත ලක්ෂ්‍ය එකිනෙක සම්බන්ධ කරමින් අනුපිළිවෙලින් දිගින් දිගටම මැනුමක් සිදු කරගෙන යාම. පරික්‍රමණ මට්ටම් ගැනීමක් කියන්නේ දරුවනේ මේ අනුයාත ලක්ෂ්‍ය එකිනෙක සම්බන්ධ කරමින් රයිට් අනුයාත ලක්ෂ්‍ය එකිනෙක සම්බන්ධ කරගැනීමෙන් දරුවනේ අනුපිළිවෙලින් දිගින් දිගටම මේ මැනුම් ක්‍රියාවලිය සිදු කරගෙන යාම තමයි දරුවනේ අපි පරික්‍රමණ මට්ටම් ගැනීමක් කියලා කියන්නේ. බලන්න පරික්‍රමණයක් කියලා කියන්නේ අනුයාත ලක්ෂ්‍ය එකිනෙක සම්බන්ධ කරමින් අනුපිළිවෙලින් දිගින් දිගටම මැනුම සිදු කරගෙන යාම. ඉතින් ස්ථාන දෙක අතර දුර වැඩි වෙනකොට පරික්‍රමණ ක්‍රමය මගින් ස්ථාන දෙක අතර උසෙහි වෙනස නිර්ණය කරන්න පුළුවන්. රයිට් මේ බලන්න. මෙන්න බලන්න පරික්‍රමණ මට්ටම් ගැනීම බලමු. අපි මේකේ ගණනය කිරීම කරන්න දරුවනේ. පරික්‍රමණ ක්‍රමය බලන්න. මේ පරික්‍රමණ ක්‍රමය කියන්නේ මේ අනුයාත ලක්ෂ්‍ය බය මේ බලන්න මේ අනුයාත ලක්ෂ්‍ය එකිනෙක සම්බන්ධ කරමින් මේ බලන්න කැපිටල් A
සිට B දක්වා තියෙන ස්ථාන බලන්න කැපිටල් A සිට B දක්වා මේ මැනුම කරගෙන යනකොට බලන්න කැපිටල් A සිට B දක්වා මැනුම කරගෙන යනකොට පරික්‍රමණයක් නැත්නම් අනුයාත ලක්ෂ්‍ය එකිනෙක සම්බන්ධ කරමින් අනුපිළිවෙලින් දිගටම මැනුම සිදු කරගෙන යනවා. මේකෙදි ස්ථාන දෙක අතර දුර මේ බලන්න මේ A සහ B ස්ථාන දෙක අතර දුර වැඩි වෙනකොට මේ පරික්‍රමණ ක්‍රමයේ මගින් මේ ස්ථාන දෙක අතර උසෙහි වෙනස නිර්ණය කරන්න පුළුවන්. මේ බලන්න කැපිටල් මේ බලන්න උපකරණය මෙන්න මේ ස්ථානයේ ස්ථාපිත කරලා මේ බලන්න උපකරණය මෙන්න මේ ස්ථානයේ ස්ථාපිත කරලා මේ දිග ඒ කැපිටල් A සහ B අතර දුර වැඩි වෙද්දී මේ බලන්න ස්ථාන දෙක අතර දුර වැඩි වෙනකොට පරික්‍රමණ ක්‍රමයේ භාවිතා කරලා ස්ථාන දෙක අතරේ උසෙහි වෙනස නිර්ණය කරන්න පුළුවන්. රයිට්. එතකොට බලන්න මෙතන ගාන හදාගෙන යන්න පුළුවන් ඕගොල්ලන්ට. දරුවන්ට ප්‍රැක්ටිස් කරගන්න ගාන හදාගෙන යන්න බලන්න පටන් ගන්න. ප්‍රැක්ටිස් කරගෙන ගාන හදාගෙන යන්න පුළුවන් දරුවනේ. එතන මේ බලන්න මෙතන රයිට්. මේ බලන්න මෙතන කැපිටල් A ස්ථානයේ උස දන්නා ස්ථානයේ බලන්න අපිට ඕන නම් මෙතන CI කියලා ගන්න පුළුවන් උස. ආරම්භක ස්ථානයේ උස CI කියලා ගන්න. ආරම්භක ස්ථානයේ උස CI කියලා ගන්න. ආරම්භක ස්ථානයේ උස CI කියලා අරගෙන ගාන හදා යන්න බලන්න දරුවනේ. ආරම්භක ස්ථානයේ උස CI කියලා ගත්තාම අපි දන්නවා මේ උපකරණයේ මධ්‍ය ලක්ෂයට මේක නිර්දේශිත මට්ටමේ ඉඳන් උපකරණයේ මධ්‍ය ලක්ෂයට තියෙන උස උපකරණයේ උස හොයා ගන්න ඕනේ. එතකොට අපිට උපකරණයේ උස හොයා ගන්න පුළුවන් දරුවනේ මේ ඒ කියන්නේ උච්චත්ත මෙතන උච්චත්ත මිනුමට මේ BS පාඨාංකයේ මිනුම එකතු කරලා උපකරණයේ උස හොයා ගන්න පුළුවන්. උපකරණයේ උස හොයාගත්තට පස්සේ අපිට බලන්න මේ මෙතන මේ අරන් තියෙන්නේ බලන්නකෝ උපකරණයේ මේ ලක්ෂ දෙක අතර ස්ථාපිත කරලා මුලින්ම මෙතෙන්ට බලන්න මෙන්න මෙතෙන්ට අරන් තියෙනවා BS පාඨාංකයක්. BS පාඨාංකයක්. බලන්න ඔබ තනියම කරන්න මෙතෙන්ට BS පාඨාංකයක් අරන් තියෙනවා. එතකොට ඔබ උපකරණයේ උස හොයන්න ඕනේ. HI හොයන්න බලන්න. උපකරණයේ උස හොයන්න ඔබ. කොහොමද උපකරණයේ උස හොයන්නේ? මෙතන මීටර 100යිනේ. උච්චත්ත මිනුමට එකතු කරන්න මෙයාගේ මෙන්න මේ BS පාඨාංකය 100ට එකතු කරන්න 1.58ක් එකතු කරලා මෙතෙන්ට දාන්න. රයිට්. හරි. ඔබට කැල්කියුලේටරේ භාවිතා කරන්න පුළුවන් දරුවනේ කැල් එක ගන්න. කැල්කියුලේටරේ භාවිතා කරන්න පුළුවන් ඔබට. විභාගයේදී කැල්කියුලේටරේ භාවිතා කරන්න පුළුවන්. රයිට්. විභාගයේදී ඔබට කැල්කියුලේටර් එක භාවිතා කරන්න පුළුවන් දරුවනේ. එතකොට බලන්න ඔබ එකතු කරන්න පොඩි දශම ගණන් වුණොත් එකතු කරලා ගන්න වැරදෙන්න පුළුවන්. එතකොට 100ට එකතු කරන්න බලන්න 100ට එකතු කරන්න දරුවනේ 100ට එකතු කරන්න මෙතන BS පාඨාංකය 1.58ක් රයිට් 1.58ක් 101.58යි කුඩා ගයන්වත් ප්‍රශ්නයක් නෑ එකතු කරන්න 101.58යි වරද්ද ගන්න නැතුව කඩේ කරන්න පුළුවන්. දැන් අවසන් උත්තරේ වරදින්න පුළුවන්. 101.58යි නේ 101.58යි රයිට් 101.58යි. එතකොට උපකරණ උසාව 101.58යි. දැන් බලමු අපි මෙතන අවසන් අගේ අපිට කොහොමද හදා ගන්න පුළුවන් විදිය 100ක් කියලා අරන් මේක දිගටම කඩන් යන විදිය පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගන්න දරුවනේ. එතකොට ලෙවලින් එකක් පරික්‍රමණ මට්ටම් ගැනීමක් කරන් යන විදිය. එතකොට උපකරණය බලන්න දුරේක්ෂය 180කේ නංසක 180 ඉදිරියට කරකවලා මේ ඉදිරියෙන් තියෙන ලක්ෂ්‍යය මත ලබා ගන්නවා. බලන්න මොකද්ද ලබා ගන්න මේ පාඨාංකය? එයාගේ FS පාඨාංකය. FS පාඨාංකයක් ලබා ගන්නවා දරුවනේ. එතකොට FS පාඨාංකයක් ලබා ගත්තට පස්සේ මේ උපකරණයේ උසින් මෙතන උපකරණයේ උසින් අපිට මෙයාගේ FS පාඨාංකය අඩු කරාට පස්සේ මෙන්න මේ ස්ථානයේ උච්චත්වය ලැබෙනවා අපිට. රයිට්. එතකොට බලන්න ඒකත් අඩු කරලා රයිට් අඩු කරලා බලන්න 101.58න් අඩු කරන්න දරුවනේ 101.58න් අඩු කරන්න 1.945ක් 1.945ක් රයිට් 99.635ක් එනවා දරුවනේ. මෙතන උච්චත්වය එනවා 99.635ක් 99.635ක් රයිට් 99.635ක් එනවා දරුවනේ. රයිට්
හරි. මෙතන උච්චත්තය 99.635ක් වෙනවා. 99.635ක්. මෙතන උච්චත්තය. right. දැන් උපකරණයේ අලුත් ස්ථානයක තියෙන දරුවනේ නිකන් මේවට අපි අකුරු දාගමු xy. දැන් y ස්ථානයේ උපකරණයේ තියෙන්නේ. උපකරණයේ අලුත් ස්ථානයක ස්ථාපිත කරපු ගමන් උපකරණයේ උස හොයා ගන්න ඕනේ දරුවනේ. උපකරණයේ උස හොයා ගන්න ඕනේ. උපකරණ අලුත් ස්ථානයක ස්ථාපිත කරපු ගමන් අපි උපකරණයේ උස හොයා ගන්න ඕනේ. එතකොට බලන්න මෙතන උපකරණයේ උස හොයාගන්න ඉපේ අපි උපකරණයේ අලුත් ස්ථානයක ස්ථාපිත කරපු ගමන් අපි උපකරණයේ උස හොයාගන්න ඕනේ දරුවනේ. බලන්න එතකොට උපකරණයේ උස හොයාගන්නේ කොහොමද කියලා අපි කලින් fs පාඨාංකයක් ගත්ත තැනටම bs පාඨාංකයක් ගන්නවා. bs පාඨාංකයක් ගන්නවා. මේ යාගේ තියෙන bs පාඨාංකය. බලන්නකෝ. මේ විදිහට bs පාඨාංකයක් සහ fs පාඨාංකයක් තියෙන ස්ථානයක් අපි හඳුන්වනවා TP එකක්. නැත්නම් turning point එකක් කියලා පුතේ. එතකොට බලන්න මෙතන බලන්න එතකොට අපි BS පාඨාංකයක් ගන්නවා 2.3 කියලා BS පාඨාංකයක් ගන්නවා. එතකොට මෙතන උස අපිට අවශ්‍යයි. කොහොමද දරුවනේ HI හොයාගන්නේ? මේ උච්චත්ත මිනුමට උස හොයාගත්ත අපි. උච්චත්ත මිනුමට එකතු කරනවා මේ BS පාඨාංකය. එතකොට උපකරණයේ උස එනවා. right. බලන්න දරුවනේ එක කරලා. right. බලන්න දරුවනේ එක කරලා. මේ උච්චත්ත මිනුම 99.635යි. 99.635ට එකතු කරන්න 99.635ට මේ බලන්න ළමයි. දරුවෝ 99.635ට එකතු කරන්න දරුවනේ මෙයාගේ BS පාඨාංකය 2.325ක් පටල ගන්න එපා. එකතු කරන්න කීයක්ද? 2.325යි. 2.325ක්. right. උත්තර එනවා 101.96ක් කියලා. මෙතන අලුත් යන උපකරණයේ උස එනවා පුතේ 101.96ක්. 101.96 මීටර කියලා අපිට මෙතන එනවා. 101.96ක් කියලා මෙතන දරුවනේ අපිට උපකරණයේ උස එනවා. එතකොට දැන් මෙන්න මේ ඉදිරියෙන් පිහිටි ස්ථානයක් මත උස නොදන්නා ලක්ෂයක් මත ඉදිරියෙන් පිහිටි උස නොදන්නා දැන් මේ BS පාඨාංකයක් ගත්තට පස්සේ දුරේක්ෂ 180 අංශක 180කින් ඉදිරියට කරකලා මෙතෙන්ට උපනෙත තියලා බලනවා ඉදිරියෙන් පිහිටි උස නොදන්නා ලක්ෂයක් මත මට්ටම් යෂ්ටියක් මත රිටි පාඨාංකයක් ගන්නවා. ඒ ගන්න ඉදිරියෙන් පිහිටි ලක්ෂයක් මත ගන්න යාගේ FS පාඨාංකය. FS පාඨාංකය යාගේ ලැබිලා තියෙනවා 0.72ක් කියලා. එතකොට උපකරණයේ උසින් මේ යාගේ FS පාඨාංකය අඩු කරපුවාම අපිට ලැබෙනවා මෙයාගේ මෙන්න මේ ස්ථානයේ අලුත් ස්ථානයේ උස අලුතෙන් මෙන්න මේ නොදන්නා ලක්ෂයේ මත දී ලබාගත් රිටි පාඨාංකය අඩු කරපුවාම උපකරණයේ උසින් මේ ස්ථානයේ උස ලැබෙනවා. එතකොට මෙතන උස අපි දන්නවා. අපි බලමු ඒක අඩු කරන්න. අපි අඩු කරමු දරුවනේ. මෙතන මේ උපකරණයේ උස 101.96න් අපි අඩු කරමු. 101.96න් අපි අඩු කරමු දරුවනේ. 101.96න් අපි අඩු කරමු. 101.96න් අපි අඩු කරනවා මෙයාගේ FS පාඨාංකය 0.72ක්. අඩු කරනවා 0.72. පිළිතුර ලැබෙන අපිට 101.24යි කියලා. 101. මෙතන 101.24යි කියලා. 101.24යි කියලා ලැබෙනවා අපිට TP2 මෙන්න මේ ස්ථානයේ උස. බලන්න මෙතන මේ ස්ථානයේ උස 101.24යි කියලා. දැන් මේ උපකරණයේ වෙනත් ස්ථානයකට අරන් ගිහිලා තියෙන්නේ. මෙතන XY අපි හිතමු Z කියන ස්ථානයේ උපකරණයේ තියෙන්නේ. උපකරණයේ අලුත් ස්ථානයකට ගෙනිච්ච ගමන් දරුවනේ ඔයගොල්ලෝ දන්නවා මොකද්ද කරන්න ඕනේ? උපකරණයේ අලුත් ස්ථානයකට ගෙනිච්ච ගමන්ම අපි කරන්නේ මොකද්ද? උපකරණයේ උස හොයාගන්න. ඒ කියන්නේ උපකරණයේ අලුත් ස්ථානයකට ගෙනියලා ස්ථාපිත කරපු ගමන් දුවේ පුතේ උපකරණයේ අලුත් ස්ථානයකට අරන් ගිහලා ස්ථාපිත කරපු ගමන් ඉස්සෙල්ලම ගන්න පාඨාංකය තමයි යාගේ පසුදර්ශන පාඨාංකය. එහෙනම් කලින් පෙර දැක්මක් ගත්ත තැනට පසු දැක්මක් ගන්නවා. මේ බලන්න. දුරේක්ෂ අංශක 180කින් කඩකවල මෙතෙන්ට පසු දැක්මක් ගන්නවා. ඒකට අපි කියනවා BS පාඨාංකයක් ගන්නවා. ඒක තමයි 1.96යි. එහෙනම් අපි මේ BS පාඨාංකයට ඒ ස්ථානයේ උච්චත්ව මිනුම එකතු කරාම ඒ ස්ථානයේ උච්චත්ව මිනුම එකතු කරපුවාම ඒ කියන්නේ කොහොමද අපි කීයද එකතු කරන්න ඕනේ අපි
101.24ට 101.24ට අපි එකතු කරන්න ඕනේ කීයක්ද දරුවනේ 1.69ක් අපි එකතු කරන්න ඕනේ 1.69ක් අපි එකතු කරන්න ඕනේ රයිට් එකතු කරලා බලන්න හරි නේද ඔව් මෙතන තියෙන bs පාඨාංකයට එකතු කරන්න ඕනේ 101.24ට 1.69ක් එකතු කරලා බලන්න දරුවට එකතු කරන්න 101.24ට 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 එකතු කරන්න දරුවනේ 1.69ක් 1.69ක් පිළිතුර ලැබෙනවා 102.93යි කියලා 102.93යි කියලා ලැබෙනවා දරුවනේ මෙතන 102.93යි 102.93යි කියලා ලැබුණා මේ ස්ථානයේ උස මෙන්න මේ ස්ථානයේ උස බලන්න මෙතනත් පෙර දැක්මක් සහ පසු දැක්මක් තියෙන ස්ථානයක් TP එකක් ටර්නින් පොයින්ට් එකක් හැරුම් ලක්ෂයක් එතන TP2 කියලා එක නම් කරලා තියෙනවා දරුවනේ රයිට් එතකොට බලන්න දැන් උපකරණයේ උස හොයාගත්තා අපිට දැන් මෙන්න මේ ස්ථානයේ අලුත් ස්ථානයේ ඉදිරියෙන් පිහිටි ලක්ෂයක් මත ඒ කියන්නේ අපි ඉදිරියෙන් පිහිටි උස නොදන්නා ලක්ෂයක් මත රීටි පාඨාංකයක් ලබා ගන්නවා මේ බලන්න ඉදිරියෙන් පිහිටි උස නොදන්නා ලක්ෂයක් මත අපි රීටි පාඨාංකයක් ලබා ගන්නවා මෙන්න මෙතෙන්ට fs පාඨාංකයක් කීයද fs පාඨාංකයේ අගය 1.78යි ඒ fs පාඨාංකයේ අගය අපිට ලැබුණා fs පාඨාංකයේ අගය අපිට ලැබුණා කීයද මෙතන දීලා තියෙනවා 1.78යි fs 1.78යි රයිට් අපි එතකොට මේ ස්ථානයේ උස හොයා ගන්න පුළුවන් උපකරණයේ උසින් මේ ඉදිරි දර්ශන පාඨාංක මිනුම fs පාඨාංකය අඩු කරා නම් මෙතන උපකරණයේ උස තමයි උපකරණයේ උස hi 102.93යි ඒකෙන් අඩු කරනවා fs පාඨාංකය රයිට් බලන්න දරුවනේ 102.93න් අඩු කරන්න 102.93න් 102.93න් අඩු කරන්න 1.78ක් අඩු කරන්න 1.78ක් රයිට් පිළිතුර ලැබෙනවා 101.15යි කියලා පිළිතුර ලැබෙනවා 101.15යි කියලා 101.15යි කියලා පිළිතුර ලැබෙනවා මෙන්න මේ ස්ථානයේ උස 101.15යි කියලා දැන් ඊළඟට අවසන් වශයෙන් නැවත මෙන්න බලන්න උපකරණයේ අලුත් ස්ථානයකට ගෙනහිල්ලා තියෙනවා උපකරණයේ අලුත් ස්ථානයකට ගෙනිච්ච ගමන්ම අපිට අගේ ලැබුණා එක මෙන්න මේ ස්ථානයේ උච්චත්වය ලැබුණා 101.15 මීටර කියලා උච්චත්වය ලැබිලා තියෙන්නේ අපිට දැන් උපකරණයේ අලුත් ස්ථානයකට අරන් ගිහිලා තියෙන්නේ අලුත් ස්ථානයකට උපකරණය අරන් ගියා කියන්නේ දරුවනේ උපකරණයේ නව ස්ථානයකට ගෙනහිලා ස්ථාපිත කරලා මට්ටම් කරපු ගමන්ම ලබා ගන්න පළවෙනි පාඨාංකය තමයි යාගේ BS පාඨාංකය. කලින් FS පාඨාංකයක් ලබාගත්ත තැනටම එයාගේ BS පාඨාංකය ලබාගෙන තියෙනවා. එහෙනම් එතන ටර්නින් පොයින්ට් එකක් හැරුම් ලක්ෂයක් BS පාඨාංකය ලබාගෙන තියෙනවා 0.84යි කියලා. BS 0.84යි. BS අරන් තියෙනවා 0.84ක් කියලා. එහෙනම් අපිට අලුත් ස්ථානයේ උපකරණයේ උස හොයා ගන්න පුළුවන් මෙතන උච්චත්ත මිනුවට එයාගේ BS පාඨාංකය එකතු කරපුවාම බලමු උච්චත්ත මිනුවට අපි BS පාඨාංකය එකතු කරලා බලමු right උච්චත්ත මිනුම 101.15යි 101.15ට අපි එකතු කරනවා එයාගේ උච්චත්ත මිනුම 0.8 එයාගේ BS පාඨාංකය උච්චත්ත මිනුමට 101.15 ගන්න උච්චත්ත මිනුමට එකතු කරනවා BS පාඨාංකය 0.84ක් එකතු කරනවා 0.84ක් අපිට ලැබෙනවා 101.93
9.9යි කියලා. අපිට ලැබෙනවා 101.9යි කියලා. 101.9යි කියලා ලැබුණා අපිට. 101.9යි කියලා ලැබුණා අපිට නේ. 101.99 මීටර කියලා ලැබුණා. මෙන්න මේ ස්ථානයේ උපකරණයේ උස. එතකොට අපි දැන් මොකද කරන්නේ? දැන් ඉදිරියෙන් තියෙන මෙන්න මේ B ලක්ෂයේ මත උස දන්නේ නැහැ අපි උච්චත්වය දන්නේ. මෙන්න මේ ලක්ෂයේ මත අපි ලබා ගන්නවා ඉදිරියෙන් දුරේක්ෂය අංශක 180කින් කරකවලා ඉදිරියෙන් තියෙන ලක්ෂයේ මත B ලක්ෂයේ මත මට්ටම් යස්තියක් ස්ථාපිත කරලා දැනටම අපි දැන් උස නොදන්නා ලක්ෂයේ මත උස නොදන්නා ලක්ෂයක් මත ලබා ගන්නා රිටි පාඨාංකයට කියන්නේ දුවේ පුතේ අපි මොකද්ද? එයාගේ FS පාඨාංකය කියලා. මෙයාගේ FS පාඨාංකයක් ලබා ගන්නවා පුතේ. FS පාඨාංකය කීයද? 1.52. 1.52 යාගේ FS පාඨාංකය පුතේ. 1.52. 1.52 මීටර. දැන් මොකද අපි මේ ස්ථානයේ උස හොයාගන්න කරන්නේ? උපකරණයේ උසින් එයාගේ FS පාඨාංකය අඩු කරනවා. ඒ කියන්නේ 101.99න් අඩු කරනවා. 101.99න් අඩු කරනවා අපි 1.52ක්. බලමු. අපි අඩු කරනවා 101.99න් 101.99න් දරුවනේ අපි අඩු කරනවා බලන්න 1.52ක් 1.52ක් අඩු කරනවා 1.52ක් right 100.47ක් කියලා උත්තරේ එනවා 100.47යි 100.47යි මීටර 100.47යි බලන්න එහෙනම් මේ උච්චත්ව වෙනස අපිට බලන්න 100.47න් අපිට අඩු කරන්න 0.47ක වෙනසක් එනවනේ බලන්න උච්චත්ව වෙනස ආරම්භක A සහ B අතර උච්චත්ව වෙනස බලන්න අපි A සහ B අතර උච්චත්ව වෙනස 100.47යි මෙතන 100යි මෙතන 100යි A ස්ථානයේ B වල 100.47යි તો විදිහට අපිට ගණනය කරගෙන යන්න පුළුවන් දැන් මේක දැන් පරික්‍රමණයේදී දැන් සාමාන්‍ය විදිහට මේක කවයක් විදිහට මේක කවාකාරව සිදුවෙනවා වෘත්තයක් විදිහට කවාකාරව සිදුවෙනවා නම් ආරම්භක ස්ථානයෙන්ම තමයි අවසන් වෙන්නේ. දැන් අපි එහෙම ලෙවලින් එකක් කරනවා. එහෙම ලෙවලින් එකකුත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා සමාලෝචන ප්‍රශ්නවලදී. ආරම්භක පටන් ගත්ත ස්ථානයෙන්ම අවසන් වෙනවා. එතකොට අපිට මේ කොහොමද මේක බලා ගන්න පුළුවන් නියමාකාරයෙන්ම අගේ මේ අගේම එනවද කියලා 99.99ක් වගේ අපිට එනවා. ඒක අපිට බලා ගන්න පුළුවන්. ඒ ආකාරයට බිම් ඇණු මේ මට්ටම් ගැනීමක් අපි ඔයගොල්ලොත් එක කරනවා. සමාලෝචන ප්‍රශ්නත් එක්ක අපි ඒ ආකාරයේ දිග මට්ටම් ගැනීමක් කරනවා. ආරම්භක පින් ලකුණෙන්ම අවසන් කරනවා. දැන් මෙතන ලක්ෂ දෙකක් අතරනේ මෙහෙම කරේ. එහෙම නැතුව අපි වටයක් ගිහිල්ලා රයිට් වෘත්තාකාරව ගමන් කළා අපි ඒක රයිට් ආරම්භක ස්ථානයෙන්ම අපි අවසන් කරනවා. රයිට් ලෙවලින් එක. මම හිතන්නේ මේකදී ඔයගොල්ලන්ට තේරුණා මෙන්න මේ අගයන් හරියටම ආදේශ එකතු කරගන්න ඕනේ හරියට සුළු කරගන්න ඕනේ. කැල් එකක් ගෙනියන්න පුළුවන් පොඩි ගණන් වුණත් දශම ගණන් වුණත් වරදින නිසා කැල් කරලා ගන්න ප්‍රශ්නයක් නැහැ. ඔයකට කැල්කියුලේටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා කැල් කරලා හැම එකක්ම හරිය අගයක් කැල් කරලා දශම ගණන් හරියට ගන්න. වරද්ද ගන්න එපා. වරදුනොත් එක පියවරක් හරි වරදුනොත් ඊළඟ තැනින් වරදිනවා. ඒතකොට අවසන් උත්තරේට ලකුණු හම්බෙන්නේ නැහැ. මේ හැම කැලලකටම ගණනය කිරීම වලදී ඕගොල්ලන්ට ලකුණු හම්බෙනවා දරුවෝ. ඒ නිසා ඒක මතක තියාගන්න. හැම එකදීම ලකුණු හම්බෙනවා. ඒ විදිහට සුළු කරගෙන යන්න තියෙන මේ පොයින්ට් මේ ටික මතක් කරගත්තාම මේ ටික මේ කරුණු ටික දැනගෙන තිබ්බහම අපිට ඕන ලෙවලින් එකක් කරගෙන යන්න පුළුවන්. මං හිතන්නේ ඔබට දැන් සාර්ථකව මේක අවබෝධ වෙලා තියෙනවා. පරික්‍රමණ ක්‍රමයේ යොදා ගන්න අවස්ථාව විදිහට දරුවනේ తాවකාලික පින් ලකුණක් පිටුවා ගැනීමේ අවස්ථාවවලදී යොදා ගන්නවා. පරික්‍රමණ ක්‍රමයේ යොදා ගන්න අවස්ථාව විදිහට දරුවනේ తాවකාලික පින් ලකුණක් පිටුවා ගැනීම ඒ වගේම ස්ථාන දෙකක ඌනිත මට්ටම් හඳුනා ගැනීමට අපි දැන් මේ කරේ ස්ථාන දෙකක ඌනිත මට්ටම් හඳුනා ගන්න මේ ස්ථාන දෙකක ඌනිත මට්ටම් හඳුනා ගැනීම සඳහා මේක කරා අපිනේ. දැන් මෙතන අපි මේ අගයක් උපකල්පනය කළා නේද? ස්ථාන දෙකක ඌනිත අගයන් හඳුනා ගැනීම සඳහා මේක අපි කරා. එහෙනම් පරික්‍රමණ ක්‍රමයේ යොදා ගන්න පුළුවන් අවස්ථා මොනවද? తాවකාලික පින් ලකුණක්
පිහිටවා ගැනීම, ස්ථාන දෙක ඌනිත මට්ටම් හඳුනා ගන්න, පරික්‍රමණ ක්‍රමයේදී විශේෂයෙන්ම උපකරණ පිහිටවන ස්ථාන දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේම පසුදැක්ම හා පෙරදැක්ම පාඨාංක භාවිතයෙන් මැනුම් සිදු කරන්න පුළුවන්. පසුදැක්ම හා පෙරදැක්ම පාඨාංක භාවිතා කරලා තමයි මැනුම් සිදු කරන්නේ. දැන් අපි ඒකයි මේ කරගෙන ගියේ. මේ බලන්න පසුදැක්ම හා පෙරදැක්ම, මේ පසුදැක්ම හා පෙරදැක්ම මිනුම් භාවිතා කරලා අපිට මැනුම කරගෙන යන්න පුළුවන්. රයිට්. ඔයාලට ඕනම එකක් මේ ආකාරයට මේක බලලා කරන්න පුළුවන් දරුවනේ. පාඩමේ ඒ විදිහට තේරෙන්න ක්‍රමානුකූලව ඔයගොල්ලන්ට සම්පූර්ණ නිවැරදි අවබෝධයක් එන විදිහටයි කියලා දීලා තියෙන සරලවම. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සමාලෝචන ප්‍රශ්න විශාල ගණනාවක් ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම වසර 6ක විභාග ප්‍රශ්න පත්‍රවල ගැටලු එක්ක, ඒ වගේම ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍රවල ගැටලු සහ අපි නිර්මාණය කරලා තියෙන විභාග ඉලක්කගත ඉදිරි විභාගවලදී එන්න පුළුවන් කියලා අපි අපේක්ෂා කරන විභාග ඉලක්කගත ප්‍රශ්නත් මේ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නවලදී විශාල සංඛ්‍යාවක් අපි ඔබත් එක්ක සමාලෝචනය කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ. රයිට්. අපි පරික්‍රමණ ක්‍රමයේ යොදා ගන්න පුළුවන් අවස්ථා ගැන කතා කරේ. తాවකාලික පිල්ලකුණක් පිහිටවා ගැනීමේදී මේක යොදා ගන්න පුළුවන්. ඒ වගේම ස්ථාන දෙකක ඌනිත මට්ටම් හඳුනා ගන්න, ස්ථාන දෙකක ඌනිත මට්ටම් හඳුනා ගැනීම සඳහා අපිට මේක යොදා ගන්න පුළුවන් දරුවනේ. ඒ වගේම පරික්‍රමණ ක්‍රමයේදී උපකරණ පිහිටවන ස්ථාන දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේම පසුදැක්ම හා පෙරදැක්ම පාඨාංක භාවිතයෙන් අපිට මේ මැනුම සිදු කරගෙන යන්න පුළුවන් දරුවනේ. අපි ඊට පස්සේ කතා කරන්නේ මේ විශේෂයෙන්ම පරික්‍රමණ ක්‍රමයේ යොදා ගන්න අවස්ථා ටිකයි දුවේ පුතා අපි කතා කරේ. බලමු අපි ඊළඟ කොටසට යමු. දරුවනේ අපි මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී ලබා ගන්න මේ පාඨාංක විශේෂයෙන්ම සටහන් කිරීම සහ ගණනය කිරීම සඳහා අපි ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් භාවිතා කරනවා. අපි තව ගණන් හැදුවේ නැහැ දරුවනේ එකක්වත්. අපි ඔය විස්තර ටික කතා කරගෙන ආවේ. අපි බලාපොරොත්තු වෙනවා ගණන් ටික ඊළඟ කොටසෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සමෝච්ච රේඛා සිතියම්කරණයේ කොටසත් අවසන් කරලා තමයි අපි සමෝච්ච රේඛා සිතියම්කරණයට අදාළ බ්‍රීඩ් සටහන් අඳින එක. විශේෂයෙන්ම අන්තර්නිවේෂණයේ සමෝච්ච රේඛා විශේෂයෙන්ම අන්තර්නිවේෂණ ක්‍රියාවලියත් අපි කතා කරලා අවසන් කරලා ඉවර වෙලා ඊට අදාළ ගණනය කිරීම සහ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියට අදාළ ගණනය කිරීම, ඒ වගේම බිම් මැනීම යටතේ කතා කරන අපි තලමේස බිම් මැනීම සහ විශේෂයෙන්ම දම්බැල් මිනිත ක්‍රමයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, සමාලෝචන ප්‍රශ්න කියලා වෙනම එකකින් වෙනම කොටසකින් අපි ඒවත් එක්ක හමු වෙනවා කතා කරන්න. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රශ්න සාකච්ඡා කරන්න. මේ ඒකකට අදාළව සමාලෝචන ප්‍රශ්න සාකච්ඡාවේදී තමයි අපි ප්‍රශ්න සහ ගැටලු විසඳීම සිදු කරන්නේ. ඔබත් එක්ක එකට ඒ කටයුතු අපි කරන්නේ. විභාග ප්‍රශ්න සහ විභාග ඉලක්ක ප්‍රශ්න, අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල මේ ඒකකයේ යටතේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරනවා. විශාල අනුමාන ප්‍රශ්න සංඛ්‍යාවක් අපි ඔබට විභාග ඉලක්ක ප්‍රශ්න සංඛ්‍යාවක් ඉදිරිපත් කරන්න ඔබත් එක්ක ගැටලු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඒකකයේ ගොඩාක් ඊළඟට තියෙන සිද්ධාන්ත ටික ආවරණය කරගත්තට පස්සේ දරුවන්ට තියෙන ගැටලුව තමයි ගණිත මේකේ තියෙන මේ ගණන් හදන එක, මේ ක්‍රම නැගුම් බැසුම් ක්‍රමේ, ඒ වගේම විශේෂයෙන්ම මේ බිම් මැනීමේ මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය වල කොහොමද ගණන් හදන්නේ, ඒ අදාළ ක්‍රම තුනට අදාළව කොහොමද ගණනය කිරීම කරන්න කියන ආකාරය සම්බන්ධයෙන් මේ සිද්ධාන්ත කරුණු ටික පැහැදිලි කරලා දීලා ඉවරනාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා සමාලෝචන ප්‍රශ්න මගින් වෙනම කොටසක් මගින් ඔබට ආවරණය කරන්න වෙනම පාඩමක් වෙනම ප්‍රශ්න සාකච්ඡා කරන කොටසකින් අපි ඔබත් එක්ක හම් වෙනවා දරුවනේ. අනිවාර්යයෙන් මේක සම්බන්ධ වෙන සියලුම පන්ති වලට දරුවනේ. එතකොට මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී ලබා ගන්න පාඨාංක දරුවනේ සටහන් කිරීම සහ ගණනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් භාවිතා කරන අදුයි පුතේ. අපි විටින් විට සමහර කතා කිව්වා මේ විශේෂයෙන්ම නැගුම් බැසුම් ක්‍රමය සහ උපකරණයේ උස ක්‍රමය කියන ක්‍රම දෙක භාවිතා කරනවා. ක්‍රම දෙකක් යටතේ දරුවනේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී මේ ලබා ගන්න පාඨාංක සටහන් කිරීම සහ ගණනය කිරීම ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් යටතේ සිදු කරන අදුයි පුතේ. ඉතින් මේ ප්‍රධාන ක්‍රම දෙක තමයි නැගුම් බැසුම් ක්‍රමය සහ උපකරණයේ උස ක්‍රමය. ඉතින් මේකෙදී අපි විශේෂයෙන්ම නැගුම් බැසුම් ක්‍රමය සහ උපකරණයේ උස ක්‍රමය කියන ක්‍රියාවලිය දෙක භාවිතා කරලා කොහොමද මේ විශේෂයෙන්ම මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී ලබා ගන්න පාඨාංක සටහන් කරලා ගණනය කිරීම කරලා කොහොමද වගු සම්පූර්ණ කරන්න කියන ආකාරය අපි ඊළඟ කොටසින් ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ.